සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මාස දෙකකට පසු දිවයිනේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වෙයි. මෙරට තරුණ ප්‍රජාව අතර පැතිරෙන කොවිඩ් වෛරසය නව ප්‍රභේදයක් දැයි සැකයක්. ඒ පිළිබඳ පර්යේෂණයට නව ක්‍රමයක්. විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්. ජගත් මිහිතල දිනය අදයි. ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 3 ඉක්මවයි. කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය අද මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා. මේ අතර මාස දෙකකට පසු මෙරටින් වාර්තා වන වැඩිම දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ ආසාදිතින් 578 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ අතර අද දිනේද ආසාදිතින් 520 දෙනෙකු හඳුනාගත් අතර යනුව සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 98570ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් 516 දෙනෙකු දේශීයව හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම අවසන් වරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතර විදේශයන්හි සිට පැමිණි 62 දෙනෙකු වන බවයි සෞඛ්‍යාංශ සඳහන් කළේ. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 171ක්. මේ අතර ඊයේ නව කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගියා. සෙවනගල ජායල කැලණිය සහ රත්නපුර ප්‍රදේශවල පදිංචි අවුරුදු 57ත් 80ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම ගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 39ක පුද්ගලයෙකුද කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග කුරුණෑගල කුඹුගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල්ල ග්‍රාම නිලධාරී වසම ඊයේ සිට හුදකලා කෙරුණා. ඒ අනුව එම ප්‍රදේශයේ සිදු කරන ලද PCR පරීක්ෂණ 700ක් අතරින් පුද්ගලයන් 100 දෙනෙකු COVID-19 ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුට COVID-19 ආසාදිත බව හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින්ට සහ දෙවන පෙළ ආශ්‍රිතයින්ට සිදු කළ PCR පරීක්ෂණ වලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වෙතත් තිත්තවැල්ගාල ප්‍රදේශයේ පුද්ගලයන් 1320කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර මේ වන විට දිවුලපිටිය ප්‍රදේශයේ තුන්වන කොවිඩ් රැල්ලක් ආරම්භ වී ඇතැයි එම ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා. ඒ අනුව එම ප්‍රදේශයේ දෙදිනක් තුළ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ වලින් ආසාදිතයින් 84ක් වාර්තා වූ බවයි ඒ මහතා සඳහන් කළේ. මේ අතර යාපනය දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් 11 දෙනෙකු ඇතුළුව උතුරු පළාත තුළින් ඊයේ දිනේ පුද්ගලයන් 21 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කේදීශ්වරන් මහතා සඳහන් කළේ පසුගිය දින කිහිපයේදී යාපනයේ පොලිසිය නිලධාරීන් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි. උතුරු පළාතේ නැවත වතාවක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම යම් වර්ධනයක් පවතින බැවින් ජනතාව දැඩි ලෙස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 4056ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 93884ක් ලෙසයි. කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු යම් කිසි සංකුලතාවක් ඇති වුවහොත් ප්‍රතිකාර කිරීමට කොළඹ ජාතික රෝහල සූදානම් බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසනවා. අවුරුදු කාලයේදී සිද්ධ වෙච්ච දේවල් එක්ක දැන් නැවත රෝගීන්ගේ යම්කිසි වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. ඒ කාරණය ඒ විදිහට වෙයි කියලා ඇත්තටම අපි හිතේ සැකයක් තිබිච්ච නිසා අපි ඒකට සූදානම් වෙලා හිටියා. ඒක දැන්
අපේ රටේ COVID-19 වෛරසය සඳහා එන්නත් ලබා දීමේ දෙවැනි මාත්‍රාව දීමටත් සූදානම් වෙමින් පවතිනවා. ඒ අතරේ ජනතාව අතර කුතුහලයක් ආවා එන්නත ලබා ගැනීමෙන් ආසාත්මිකතාවයක් එන්න පුළුවන්ද ආසාත්මිකතාවයක් ආවොත් මොනවද කරන්න කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මුහුණ දීම සඳහා ජාතික රෝහලේ හෙද කාර්ය මණ්ඩලයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයත් මේ වගේ සංකූලතාවයක් ඇති වුණොත් ඒ සඳහා ප්‍රතිකාර කිරීමට විශේෂයෙන් පුහුණුව ලැබලා ඒ සම්බන්ධයෙන් සූදානම් සිටිනවා. ඒක නිසා ඊට අමතරව අපේ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයටමත් අපි මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වැඩසටහන් කරලා තියෙනවා. ඒක නිසා මේ අපි දැනට මොනවා හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නෙට මුහුණ දීම සඳහා සූදානම් වෙලා සිටිනවා. නමුත් ඕගොල්ලෝ සියලු දෙනාම දන්නා වගේ මේ රෝගය පැතිරි යන රෝගයක් නිසා මේ දැන් අවස්ථාවේදී හරි අපි පරිස්සම් වුණොත් දැනට රෝගේ වැළඳිලා තියෙන එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙකුට යන එක නවත්ත ගත්තොත් ඉදිරි සති 2-3 ඇතුළතදී අපිට දැක ගන්න පුළුවන් වෙයි නැවත වතාවක් රෝගී ප්‍රමාණයේ අඩුවීම. එහෙම කරගන්න බැරි වුණොත් අපිට රෝගී ප්‍රමාණය මේ වැඩි වීම තව යම්කිසි ප්‍රමාණයක් දක්වා වැඩි වෙන්න ඉඩ තියෙනවා. ශ්‍රී ලංකාව පුරා පැතිරෙන කොවිඩ් වෛරස ප්‍රභේද හඳුනා ගැනීම කඩිනම් කිරීම සඳහා නව PCR පරීක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමට ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන කණ්ඩායම තීරණය කර තිබෙනවා. අවුරුද්දෙ පස්සේ ඔබ දකින්න ඇති ලංකා පුරාවටම එකවරම ගින්ගේ වැඩිවීමක්. ඉතින් ඒ වැඩිවීම විවිධ තැන්වල කතා වෙනවා මේක අලුත් ප්‍රභේදයක්ද වෙනත් ප්‍රභේදයක් ලංකාවට ඇවිල්ලාද. ඉතින් ඒක නිසා දැන් මේ ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා තමයි මේ පරීක්ෂණ අපෑතන මගින් සිදු කරන්නේ. ඉතින් මේ වැදගත් දේ තමයි අපි වෙන සරලට වඩා මේ අවුරුදු වලින් පස්සේ දකින රෝගීන්ගේ රෝග ලක්ෂණ වල වැඩිවීමක් සහ හුඟක් තරුණ කට්ටිය රෝග තත්ත්වය උත්සන්න වෙලා සිවියර් ඩිසීස් එකට ඇවිල්ලා ICU වලට යන ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම තමයි අපි PCR පරීක්ෂණ මගින් අපි සිදු කරනකොට කොළඹ ආස්පත්‍රියේ දැකපු විශේෂ දෙයක් තමයි මේ PCR පරීක්ෂණයකදී අපි ජීන් ටාගට්ස් කීපයක් හඳුනා ගැනීම සිදු කරනවා. එකකින් සම්බන්ධයෙන් ඇති කරන PCR පරීක්ෂණය හඳුනා ගන්න ප්‍රධානම ජීන් ටාගට් එකක් තමයි මේ S ප්‍රෝටීන් එක කියන්නේ. මේ S ප්‍රෝටීන් එක හඳුනා ගැනීමේ හැකියාවක් නැති වෙනවා. අපි කියන එකට S gene target failure කියලා. එවැනි තත්ත්වයක් අපි PCR පරීක්ෂණ වල දකිනවා. S gene target failure කියන්නේ ඔබ්සර්වේෂන් එක මගින් තමයි අලුත් ප්‍රභේද ඉංගලන්තයේ හඳුනාගත්තේ. ඒ වගේම ලංකාව තුලත් අපි දකිනවා මේ S gene target failure කියන එක. ඉතින් අපි දන්නේ නැහැ මේ S gene target failure එක කුමක් නිසා ඇතිලා තියෙනවද කියලා. අපි දන්නේ නැහැ මේක වෙන ප්‍රභේදයක්ද. එහෙම නැත්නම් ලංකාව තුල මේක පැතිරිච්ච ප්‍රභේදයේ ජාන විකෘතියක් වෙලාද. නැත්නම් අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා ඒ පිළිබඳ කිසිම දැනට අවබෝධයක් නැහැ. ඒ සඳහා තමයි අපි මේ දැන් පරීක්ෂණ සූදානම් කරගෙන අපි මේ මාසයේ මුල් සතිය වෙනකොට මේ අප්‍රේල් මාසයේ මේ පහුගිය සති දෙක ඇතුළත එකතු කරපු සාම්පල් වල ජාන විශ්ලේෂණ පරීක්ෂණ කරනවා. ඒ කාලය තුල අපිට හිනා මේක ටිකක් ප්‍රමාද වැඩිද මන්ද කියලා. ඒ නිසා තමයි අපි ඒ සඳහා වෙනත් ක්‍රමවේදයකින් මේ ප්‍රභේද හඳුනා ගැනීමට විශේෂ PCR පරීක්ෂණයක් කරන්න බලාපොරොත්තු වෙනවා ලබන අඟහරුවාදා දිනේ. ඒකෙදී අවශ්‍ය කරන පර්යේෂණ ඒ කට්ටල දැන්ටම තනුම් කළා. ඒවා අපි බලාපොරොත්තු වෙන අද දිනේ හෝ හෙට දිනේදී අපිට ලැබෙයි කියලා. ඒ PCR පරීක්ෂණට අහු වෙන්නේ නැත්නම් අපි ඒත් සමගම පටන් ගන්නවා ජාන විශ්ලේෂණ පරීක්ෂණ. ඒ වෙනකොට කොහෙවත් නැති අලුත්ම ප්‍රභේදයක් ලංකාව තුළ බිහි වෙලාද කියලා එහෙම නැත්නම් වෙන මොන වගේ විකෘතිද වෙලා තියෙන කියලා පිළිබඳව හඳුනා ගැනීම සිදු කරන්න පුළුවන්. ලොව දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වනවා. මීට පෙර වැඩිම දෛනික ආසාදිතින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ ඇමරිකාවෙන් වන අතර ඒ පසුගිය ජනවාරි මාසයේදී. ඉන්දියාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ රටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,15,802ක්. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ එත් සමග මේ වන විට ඉන්දියාවේ මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,59,24,806ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඉන්දියාවෙන් ඊයේ දිනේදී කොවිඩ් මරණ 2,102ක් වාර්තා වීමත් සමග එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 1,84,672ක් ලෙසයි. ඇමරිකා එක්සත් ජනපදය හැරුණු විට ලොව කොවිඩ් වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ රට වන්නේ ඉන්දියාවයි. මහාරාෂ්ට්‍ර, චටිස්කාර්, කර්නාටක, උත්තර ප්‍රදේශ සහ කේරළ ප්‍රාන්තවලින් ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින්ගේ 4/3ක් වාර්තා වන අතර ඉන් අඩක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්. මේ අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක ඔක්සිජන් ටැංකියක් කාන්දු වීම හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඔක්සිජන් ටැංකිය කාන්දුවීමෙන් රෝහලාවට ප්‍රදේශය දුමාරයෙන් වැසී ගොස් ඇති අතර කාන්දුව වැළැක්වීම සඳහා ගිනි නිවන බටයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියගිය පිරිස අතර කොවිඩ් රෝගීන්ද වූ බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. පසුගිය මාර්තු මාසයේ ආරම්භ කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් මේ වන විට ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. එරට සෞඛ්‍ය සේවා මේ වන විට බිඳ වැටී ඇති අතර අනිකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බවයි රට මාධ්‍ය වාර්තා කළේ. දෛනික කොවිඩ් මරණ ගණන ඉහළ යාම හේතුවෙන් මල සිරුරු එකතු වෙමින් පවතින බවද එරට සෞඛ්‍ය අංශ අවධාරණය කළා. ලබන 27 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුව තුළ සිදු වුණු ඒ සභාගර්භය තුලත් පිටදිත් සිදුවෙච්ච ඒ අවාසනාවන්ත සිද්ධීන් සම්බන්ධයෙන් විවිධ අදහස් මතු වුණා. කවුරුවත් මම හිතන්නේ නැහැ මේ මන්ත්‍රීවරයෙක් හෝ මේ සභාවේ ඉන්න ගරු කිසිම ඇමතිවරයෙක් හෝ කිසි කෙනෙක් එවන් දේවල් අනුමත කරනවායි කියලා. ඒ කවදාවත් වෙන්නේ නැහැ. අපි ඊටාම ශිෂ්ට සම්පන්නව මේ විවාදය පවත්වාගෙන යා යුතු බව තමුන්නාන්සලා සියලු දෙනාම තේරුම් ගන්නට ඕන. මුත් ඊයේ සිද්ධ වෙච්ච සිදුවීම ඊටාමත්ම අවාසනාවන්තයි. අපි කාටත් ලැජ්ජා සහගත සිදුවීමක් තමයි සිද්ධ වුණේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු 7 දෙනෙකින් යුක්ත කාර්ක කොමිටියක් පත් කළා මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කළා ඒ දෙන නියෝගය අනුව සොයා ගැනීම අනුව ඊළඟ තීරණය ගැනීම සඳහා අපි තීරණය කළා තිබුණා රටේ සියලුම විශ්වවිද්‍යාල එද අඟහරුවාදා අප්‍රේල් 27 වනදා උත් කිරීම. ඒත් අද උදෑසන අපිට උපදෙස් ලැබුණා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය නිසා නුවණට හුරුයි කියලා තව සති දෙකක් එක කල් දැක්කේ. අපි ඒ අනුව කටයුතු කරනවා. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලවල සියලුම උපකුලපතිවරුන්ට දැනුම් දෙනවා. අප්‍රේල් 27 වනදා නෙවෙයි ඊට සති දෙකකට පස්සේ තත්ත්වය සලකලා බලලා රටේ සියලුම විශ්වවිද්‍යාල විවෘත කරනවා කියලා. මේ අතර බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධව රජය ගැනීමට බලාපොරොත්තු වෙන තීරණය අතර විකල්ප දෙකක් පවතින බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා. මේ බැටිකලෝ කැම්පස් එකට උපාධි ප්‍රදානය කිරීමට අපි අවසර දීලා නැහැ ගරු කතානායකතුමා. ඒතර ඒ විදිහට ඒක විශ්වවිද්‍යාලයක් නෙවෙයි. උපාධි ප්‍රදානය කිරීමට එම ආයතනයට කිසිම නිත්‍යානුකූල බලයක් නැහැ. හැබැයි මේ බැටිකලෝ කැම්පස් කියන ආයතනයට ගොඩ නැගිලි තියෙනවා. හරි පුදුම විදිහ යටිතල පහසුකම් තියෙනවා. ඒ සමහර යටිතල පහසුකම් මම හිතන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් නැහැ. එම නිසා දැන් තීරණයක් ගන්නට සිදු වෙලා තිබෙනවා. ඒ යටිතල පහසුකම් මේ ගොඩ නැගිලි කොහොමද කියලා අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරන්න. දැන් මේ අවුරුද්දේ අපි මේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළු කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාව විශාල ලෙස වැඩි කළා. ඒ නිසා මේ බැටිකලෝ කැම්පස් කියන ආයතනයේ තිබෙන ඉතාමත් වටිනා පහසුකම් ඒ සඳහා භාවිතා කිරීම තමයි රජයේ ප්‍රතිපත්තිය. ඒ සඳහා අපි දැනට විකල්ප දෙකක් ගැන සිතමින් සිටිනවා. විකල්ප දෙක. පළවෙනි විකල්පය තමයි මේ බැටිකලෝ කැම්පස් එකේ සම්පත් පාවිච්චි කිරීමට කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලය. කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාලයේ තවත් මණ්ඩපයක් මඩකලපුවේ උත් කිරීම. ඒක නැගෙනහිර පළාතට ඒකෙන් සේවයක් කරනවා. අනිත් විකල්පය තමයි රජයේ තවත් විශ්වවිද්‍යාලයක් හැටියට ඒක පවත්වාගෙන යාම. අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පසුරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. රටක් වටිනා පොතක් පොත් දසදහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරෙහි සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩල සලහපෙරුම මහතාගේ අදහසකට අනුව අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලය ඒකාබද්ධවයි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන්නේ. COVID-19 වසංගතය හේතුවෙන් පාසල් වසා තැබූ කාලය තුළ දරුවන්ගේ නිර්මාණශීලී ලිවීමේ හැකියාව සහ කියවීම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කරනවා. දිවයිනේ සියලුම රජයේ පාසල් පිරිවෙන් පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන එක වසරේ සිට 13 වසර දක්වා වයස් කාණ්ඩ 3කින් භාෂාත්‍රිත්වයෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව මෙහිදී හඳුනාගෙන තිබුණා. මෙහිදී දිවයිනේ පළාත් 9ම නියෝජනය වන පරිදි තෝරා ගැනුණු සිසුන් 30 දෙනෙකුට සංකේතාත්මකව සහතිකපත් ප්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. එමෙන්ම පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා ජාතික ජනකතා සංග්‍රහය පළමු වෙළුම මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වුවා.
මේ ව්‍යාපෘති හරහා අප අපේක්ෂා කරන්නේ දරුවන් පොතපතට නැඹුරුවීම ප්‍රවර්ධනය කළා ඔවුන් රටට ලෝකයට ආදරය කරන වැඩදායි පුරවැසියන් ලෙස සමාජගත කරන්නට. රටක් දියුණු කරන්නට පුළුවන් අධ්‍යාපනය දියුණු කිරීමෙන් බව සෑම දෙනෙක් එක වෙන කරුණක්. මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශාල අවධානයක් ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා අධ්‍යාපනය වෙනුවෙන්. ඒ වගේම අපි අධ්‍යාපනයේ නව නැම්මක් ගෙනෙන්නට අවශ්‍ය වෙනස්කම් ඇති කරන්නට අපි මේ දිනවල ක්‍රියා කරගෙන යනවා. දරුවන් අධ්‍යාපනයේ අවසන් වීමෙන් පසු රටට වැඩදායි පුද්ගලයෙක් බවට පත් වෙන ඒ වගේම ආර්ථිකයට ඍජුවම සහභාගී වෙන්නට පුළුවන් දරුවෙක් බවට පත් වෙන්නට අවශ්‍ය ඒ වෙනස්කම් අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඇති කරන්නට අපි ක්‍රියා කරගෙන යනවා. මම හිතනවා විශේෂයෙන්ම මේ දූ දරුවෝ ලියන්නට පුළුවන් දැන් ඒ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ අදහසු කරන්න ඔබ මොන වගේ අධ්‍යාපන ක්‍රමයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ වගේම ගුරු භවතුන් දෙමාපියන් මෙම අදහස් කරනවා නම් ඉතාමත් වටිනා වෙනවා මේ අධ්‍යාපන සැලසුම් සකස් කිරීම. ජගත් මිහිතල දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ජගත් මිහිතල දිනයේ තේමාව වී ඇත්තේ පෘථුවිය යථා තත්ත්වයට පත් කරමු යන්නයි. පළමු වතාවට මිහිතල දිනය සැමරුණේ 1970 වර්ෂයේදී. මිහිතල දිනය ප්‍රකාශයට පත් කිරීමට පුරෝගාමී වූයේ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රාන්තයේ සෙනෙට් සභික ගෝල්ඩ් නෙල්සන්. එකල වියට්නාම යුද්ධයට එරෙහිව මිනිසුන් හඬ නගමින් සිටියද යුද්ධයෙන් සිදුවන පරිසර විනාශය ගැන කිසිවෙකුත් අවධානය යොමු නොකරන බව දුටු ඔහු තෙල් වැගිරීම්, කෘමිනාශක, දුමාරය වැනි දෙයින් පෘථුවියට බලපෑම් ඇතිවන ආකාරය මහජන අවධානයට ලක් කළා. ඒ අනුව ප්‍රථම වතාවට 1970 වසරේදී සැමරූ මිහිතල දිනයට ඇමරිකානුවන් මිලියන 20ක් සහභාගී වූ බව සඳහන්. මිහිතල දිනය ඇමරිකාවේ ආරම්භ වූවත් පසුව ලොව දසත ව්‍යාප්ත වුණු සංකල්පයක් බවට පත් වුණා. 1990 වර්ෂය වන විට ලොව රටවල් 141ක පුද්ගලයින් මිලියන 201 පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරෙන දිනයක් බවට ලෝක මිහිතල දිනය පත් වුණා. 2000 වසර වන විට ලෝකයේ පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සැමරුණා. එතෙක් Earth Day ලෙස නම් වුණු මේ දිනය 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් International Mother Earth Day නමින් නම් කෙරුණා. 2021 මේ වසරේදී පෘථුවිය යථා තත්ත්වයට පත් කරමු යන්න මෙහි තේමාව වී ඇති අතර සමස්ත පෘථුවි තලයටම බරපතල හානියක් සිදු කරන ප්ලාස්ටික් වලින් හා පොලිතින් වලින් මිහිතලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව අවධානය යොමු කිරීමට මෙම තේමාව උපයෝගී කරගෙන තිබෙනවා. තවමත් COVID-19 අභියෝගය හමුවේ ලෝකයේම විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන කාලවකවානුවක මෙවර මිහිතල දිනය විශේෂ වනවා. මිහිතලය ආරක්ෂා කර ගනිමින් ඒ වෙනුවෙන් සිදු කළ හැකි දායකත්වය පුද්ගලබද්ධව වෙන්වෙන් වශයෙන් අප සැමටම අයත් කාර්යයක් වනවා. වායු දූෂණය, ජල දූෂණය, විරල අපවිත්‍රතා ආදී බොහෝ මිහිතල වෙනසුම් සිදුවන කාලයක ජගත් මිහිතල දිනේදී යලිත් මිහිතලා සිරිය රැකගත යුතු සේම මිහිතල මහිමයද අවබෝධ කරගත යුතුයි. මුතු රාජවැල රක්ෂිතය ජාතික වනෝද්‍යානයක් ලෙසට පරිවර්තනය කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා පවසනවා. මේ මුතු රාජවැල ටයාර් 6000ක පමණ ප්‍රදේශය ඒ කලපුව ඇතුළුව වරින් වර විවිධ ආකාරයට පරිසර හානියට ලක් වෙලා විශාල පරිසර ගැටලු රාශියකට මුහුණ දීලා විශේෂයෙන් මේ අවස්ථාවේ රජය විසින් විශාල අවධානයක් මේ කෙරෙහි යොමු කරලා තියෙනවා. මේ අනුව මේ නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය සහ වනජීවී වන සංරක්ෂණ අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ තුන එකතුව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නියමිතයි. එහිදී ඇත්ත වශයෙන්ම මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කමිටුවක් ඇති වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම අබේ භූමිය වශයෙන් සහ ඒ වගේම පරිසර ආරක්ෂක ප්‍රදේශයේ සහ වන සංරක්ෂණයට අදාළ යම්කිසි කඩොලාන සංරක්ෂිත වශයෙන් කුඩා ප්‍රදේශ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් බහුතරයක් ප්‍රදේශ මේ ගැටලුවට මැදි වෙලා තියෙනවා. ඒ නිසා මේවා හරියට හඳුනාගෙන මේ සංරක්ෂණයේ බස්නාහිර පළාතේ පෙනහල්ල බඳු මේ මුතුරාජවැල ප්‍රදේශය මීට වඩා විශාල වර්ග ප්‍රමාණයකින් සංරක්ෂණය කළා. අවසාන වශයෙන් එය ජාතික වනෝද්‍යානයක් හැටියට පවත්වා ගැනීම සඳහා ඒ අරමුණෙන් කටයුතු කිරීම සඳහා තමයි මේ අමාත්‍යාංශ තුන පෙළ ගැසී තියෙන්නේ. ඉදිරි වසර කීපය තුළ අපිට
මේ මුතුරාජ වෙල පෙර නොවූ ආකාරයට ආරක්ෂා කර ගැනීමේ වෙනස් නොවන නිශ්චිත වැඩපිළිවෙලකට යෑමේ හැකියාව අපිට තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අප විසින් කටයුතු කරනවා. මේ අතර වරාය නගරය තුළ සිදු කෙරෙන පාරිසරික ඇගයීම් පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අදහස් පළ කළා. සමාගමක් ආයෝජක හැටියට පිටින් එනවනම් ඔහුට දෙන්න පළවෙනි දැනට තියෙන ලොකුම අභියෝගය තමයි මේ අපි විසඳලා තියෙන්නේ. ඒ තමයි ඕනම ව්‍යාපාරිකයෙක් ලංකාවට ආවට පස්සේ විදේශ ආයෝජකෙක් හෝ ලාංකීය ආයෝජකෙක් ඔහුට ලොකු කාලයක් සමහර වෙලාවට ඒ කර්මාන්තශාලාව හෝ ව්‍යාපාරය පටන් ගන්න මාස 6ක් 7ක් යනවා. මොකද ලංකාවේ තියෙන ව්‍යවස්ථාපිත ආයතන වලින් ගන්න තියෙන බලපත්‍ර සහ ඒ අවසරයන් ඒවා එකින් එක ගන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉතිහාසයේ පුරා ඒක එහෙම වුණා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේත් මේක කිසියම් ප්‍රමාණයක අඩුපාඩු සහිත වුණා. මොකද මේ කමිෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ සියලුම ආයතනට අදාළ බලපත්‍ර එකවර අර කමිෂන් එක විසින් ඉතාම සුළු කාලයකදී ලබා දීම තමයි අරමුණ වෙන්නේ. අපේ අරමුණ අපේ කටයුතු අපි දවස් 14ක් ඇතුළත අවසන් කරන්න. සමහර ගොඩාක් ආයතන වලට ඒ තනියෙන් ඒගොල්ලෝ වෙන වෙනම මේක කටයුතු කරලා එකවර ඉදිරිපත් වුණොත් සති දෙකක් නැත්නම් මාසයක් යනකොට ඒ සියලුම අවශ්‍ය වාර්තා ඒ පෝට් සිටි එකට එන ව්‍යාපාරිකයට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි මේකේ තියෙන අපිට ලොකුම ජයග්‍රහණය සහ හැකියාව රටට වේගෙන් මේ ආයෝජකයට කටයුතු කිරීමේ හැකියාව මේක ඇතුලේ හදලා දෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පරිසර ඇගයීම අපි ඊටම වේගෙන් කිරලා අවසන් කරන එක තමයි අපේ රාජකාරිය. ඒක දැන් මේ දවස්වල අපි කරගෙන යනවා. ජීවිතයේ මුහුණ දෙන්නට සිදු වූ සිදුවීම් සමග යලි නැගී සිටි කෙනෙකුගේ කතාවක් මේ. ජීවිතය යනු අභියෝග මතින් පහසුවෙන් පිහිනා යාමක් නොවන බව මේ කතාව අපට කියා දෙනවා. මේ ඇතැම් විට කඳුලින් නිමවිය හැකි ඇතැම් විට සිනහවෙන් නිමවිය හැකි තවත් කතාවක්. 2004 අවුරුද්දේ වියට්නාමයේ ජීවත් වූ මිනිසෙක් තමන්ගේ බිරිඳත් වයස මාස 14ක් තරම් වූ සිඟිති දියණියක් තුරුළු කරගෙන ජීවිතයෙන් සමුගන්නේ බෝම්බයකට ඒ ජීවිත සියල්ල බිලි දෙමින්. හේතුව ඇතැම් විට අපට සරලුවද ඇතැම් විට ඔවුනට සරල නොවන්නට ඇති. වියට්නාම් සදාචාරයට පටහැනි ලෙස ඔහු සබඳතාවයක් පවත්වාගෙන ගියායයි. අවුරුදු 12දී ඇය ඇමරිකාවේ ආබාධිත ක්‍රීඩිකාවන් අතරින් දක්ෂතම නැගී එන මළල ක්‍රීඩිකාව බවට පත් වුණා. හේවන් 2017 වසරේදී කැන් ඇම් විවෘත පිහිනුම් තරගයේදී පිහිනුම් මිසව් 4කින්ම ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. 2018 ලෝක පැරා පිහිනුම් තරගාවලියේදී ඇය මීටර් 50 සහ මීටර් 100 නිදහස් සාරිසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. 2019 අගෝස්තු මාසයේදී පේරුහි පැවති තරග
අවධානය විදේශ පුවත් වෙත. පාකිස්තානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරගෙන එල්ල වූ බවට සැක කෙරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පාකිස්තානයේ ක්වෙටා නගරයේ සුපෝකෝබෝගී හෝටල් පරිශ්‍රයක සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 4 දෙනෙක් මිය ගොස් තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පාකිස්තානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. ඔහු මේ වන විට පාකිස්තානයේ ගැටුම් බහුල බැලොකිස්තාන ප්‍රාන්තයේ අගනගරය වන ක්වේටාහි සංචාරයක නිරතව සිටිනවා. කෙසේ වෙතත් තානාපතිවරයා මෙම පිපිරීම වන අවස්ථාවේදී හෝටලයේ රැඳී සිට නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. විදෙස් ජාතිකයින් බහුලව ගැවසෙන සෙරිනා හෝටලේ වහනංගනය ආශ්‍රිතවයි මෙම පිපිරීම සිදු කර ඇත්තේ. එහි වගකීම පාකිස්තානය තුළ ක්‍රියාත්මක තලයිබාන් සංවිධානය භාරගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. සේවක මණ්ඩලයේ 53 දෙනෙක්ද සමග ඉන්දුනීසියාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ගැඹුරු මුහුදේදී අතුරුදන්ව තිබෙනවා. පුහුණුවක් අතරතුර බාලි දූපත ආසන්නයේදී මෙම සබ්මැරීනය අතුරුදන්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එය සොයා ගැනීම සඳහා මේ වන විට මෙහෙයුමක් කරඹා ඇති අතර ඒ සඳහා ඉන්දුනීසියානු බලධාරීන් ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ සහ ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් මෙතෙක් ඔවුන් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ. මෙම සබ්මැරීනය 1981 වසරේ ජර්මනියේ නිෂ්පාදිත එකක් බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට අප්‍රේල් මස 23 වනදා බහුභාෂා සහ සංස්කෘතික විවිධත්වය සැමරීමට මෙන්ම සමානව බහුභාෂා භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා දිනය අප්‍රේල් මස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. එම දිනේ එක්සත් ජාතීන්ගේ මහජන තොරතුරු දෙපාර්තමේන්තුව විසිනුයි නම් කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් කියවීම ප්‍රකාශනය සහ ප්‍රකාශන අයිතිය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නම් කරන ලද ලෝක පොත් සහ ප්‍රකාශන හිමිකම් දිනය අප්‍රේල් මස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. පළමු වරට සිනමා ශාලාවකදී ජනතාවට චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම තෝමස් එඩිසන් මහතාගේ විටෝස්කෝප් නැමැති උපකරණය මගින් සිදු කර ඇත්තේ 1896 අප්‍රේල් මස 23 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුයමු හෙටත් සවස 6 විදියට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.